ආයුබෝවන් දරුවනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණිය තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂය යටතේ අවසාන පාඩම තාක්ෂණයේ දියුණුව පරිසරයේ සමතුලිතතාව කෙරෙහි බලපාන ආකාරය ගවේෂණය කිරීම. මේකේ අපිට නිපුණා මට්ටම 12.2 ගන්න පුළුවන් මානව ක්‍රියාකාරකම් ජලගෝලයට ඇති කරන බලපෑම් විමර්ශනය කිරීම. දැන් මේක ගත්තහම අපිට මේකේ ඉගෙනුම් පළ විදිහට තියෙනවා ජලගෝලය හඳුන්වා දෙනවා මේ ජලගෝලය කියන්නේ මොකද්ද මේ අපි අවට තියෙන පරිසරයේ ජලය පවතින්නේ කොයි ආකාරයකටද ඒකට අපි හානි කරන්නේ කොයි ආකාරයකටද අපි ඒක රැක ගන්න ඕන කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් මේ හරහා දෙන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට අපි ජලගෝලයේ සංරචක නම් කරනවා මානව ක්‍රියාකාරකම් නිසා ජලගෝලයේ දූෂණය වෙන ආකාරය විස්තර කරනවා ඊළඟට ජල ප්‍රමිතිකරණයේ අවශ්‍යතාව සඳහන් කරනවා ඊළඟට ජල ප්‍රමිති නිර්ණායක නම් කිරීමකට ලක් කරනවා ඊළඟට ජලයේ භෞතික හා රසායනික ප්‍රමිති පිළිබඳ සාකච්ඡා කරනවා දැන් මෙතනදී අපි දැනගන්න ඕනේ මේ ජලයේ ප්‍රමිති කියලා කොටසක් තියෙනවා මේ ජල ප්‍රමිති අපි මේකෙන් භාවිතා කරන ජලයේ භාවිතයට සුදුසුද නැද්ද යන්න කියන එක තීරණය කරන්න භාවිතා කරනවා ඊළඟට ජල දූෂණය මැනීමට ප්‍රමිති නිර්ණායක භාවිත කරනවා ජලය පිරිසිදු කිරීමේ අවශ්‍යතාව මේක යටතේ අපි නැවත සඳහන් කිරීමක් කරනවා ඊළඟට භෞතිකව හා රසායනිකව ජලය පිරිසිදු කිරීමේ ක්‍රම අත්හදා බැලීමක් කරනවා මේක අපි මුලින්ම මේ පරිසරය ගෝල ලෙස වර්ගීකරණය කර ඇති ආකාරය හඳුනා ගනිමු බලන්න මේක අපිට ජලගෝලය කියන එක දීලා තියෙනවා පෘථුවියේ ඇති ජලය හා ඒ ආශ්‍රිත පරිසරය තමයි අපි ජලගෝලය කියලා කියන්නේ මේක ජලගෝලයට ගත්තහම අපි කරන බලපෑම අපි කොපමණ විනාශයක් මේකට කරලා තියෙනවද දැන් උදාහරණයක් අප නොදැනුවත්වම පරිසරයට ෆෝන් බැටරි CFL බල්බ් පොලිතීන් මේවා එකතු කරනවා. ඉතින් මේවා හරහා අපේ ජලය විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. දැන් ෆෝන් බැටරියක් ගත්තාම එක ෆෝන් බැටරියකින් එකතු වෙන බැරලෝහ ප්‍රමාණය විශාල ජල පරිමාවක් දූෂණය කරන්න අදාළ වෙනවා. ඉතින් මේක හරහා අපි නොදැනුවත්වම හිතන්න ෆෝන් බැටරි දෙක තුනක් අපේ ලිදක් අසල බිමට දාලා තිබුණොත් අපේ එතන ජලය විනාශ වෙනවා. ඉතින් ඒක අපි දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. මේවා අපි තැන් වල දාන්න නැතුව ප්‍රතිචක්‍රීකරණය කරන්න එකට එකතු කරලා අදාළ තැන් වලට දාන්න ඕනේ. ඉතින් මේක භාවිතා කරේ නැත්නම් ඉදිරියට අපිට මේක ලොකු ගැටලුවක් වෙනවා. ඒ හින්දා අපි දැනගන්න ඕනේ අපේ මේ පරිසරය රැක ගන්න. ඉතින් මේකේ ජලය ටික අපිට අනාගත පරම්පරාවට සුරක්ෂිත කරගන්න අපි දැනගන්න ඕනේ. අපි බලමු ඊළඟට වායුගෝලය පෘථුවි පෘෂ්ඨය වායුගෝලය කියන්නේ පෘථුවියේ පෘෂ්ඨය වටා ඇති තුනී වායු පටලය. දැන් දෙවෙනියට අපි වායුගෝලය ගත්තොත් එහෙනම් මේක කියන්නේ පෘථුවියේ පෘෂ්ඨය වටා ඇති තුනී වායු පටලය. ඊළඟට ශිලාගෝලය. ශිලාගෝලය කියන්නේ පෘථුවිය වටා ඝන කොටස් ආශ්‍රිතව පරිසරය. දැන් අපි දන්නවා පස, පාසාන, ඛනිජ. මෙන්න මේවා. දැන් පාසාන කොටස් ගත්තහම මේ පොළව අභ්‍යන්තරයේදී පාසාන තියෙනවා. ඊළඟට ඛනිජ ද්‍රව්‍ය තියෙනවා. මේ සියල්ලම අයිති ශිලාගෝලයට. ඊළඟට අපි බලනවා ජෛව ගෝලය. ජෛව ගෝලය කියන්නේ සියලුම ජීවීන් අයත් පරිසරය. මේ ජෛව ගෝලය කියන්නේ සියලුම ජීවීන්. සියලුම ජීවීන් කියන්නේ අපිත් මේකට තමයි අයිති. එතකොට මේ ජීවීන් කියන්නේ ශාක හා සියලුම සතුන් අයිති වෙනවා මේකට. බලන්න ඊළඟට ජලගෝලය. මොකද්ද මේ ජලගෝලය කියන්නේ? ජලගෝලය කියන්නේ ජලය හා ඒ ආශ්‍රිත පරිසරය ජලගෝලය කියලා අපි හඳුන්වනවා. හොඳට මතක තියාගන්න ජලය හා ඒ ආශ්‍රිත පරිසරය. එතකොට අපිට පෘථුවියෙන් 70%ක් 71ක් පමණ ජලයෙන් වැසී තියෙනවා. අපි දැනගන්න ඕනේ එතකොට වැඩිපුරම තියෙන ජලය. හැබැයි අපිට භාවිතයට ගන්න පුළුවන් මේ අපේ භාවිතයට ගන්න පුළුවන් ජල ප්‍රමාණය ඉතා සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. අපි ඒ නිසා මේ අපිට භාවිතයට ගන්න පුළුවන් එක රැක ගන්න එක තමයි මේකෙදි වඩාත්ම වැදගත් වෙන්නේ. ඊළඟට ජලය එකිනෙක ගෝල අතර හුවමාරු වන අන්දම අපිට මේ ජල චක්‍රය මගින් මේකෙදි හඳුනා ගන්න පුළුවන්. බලමු මොකද්ද මේ ජල චක්‍රය කියන්නේ කියලා. බලන්න මේ රූප සටහන දිහා මේකේ ජල චක්‍රය බලන්න මේ ජල චක්‍රය තුල
අපට ජලය වාෂ්පීකරණයට ලක් වෙනවා. මුහුදේ තියෙන ජලය වාෂ්පීකරණයට ලක් වෙනවා. ඊට අමතරව වාෂ්පීභවනය මෙන්න මේ වචන වාෂ්පීකරණය වාෂ්පීභවනය උත්සේදනය මෙන්න මේ වචන තුන පැහැදිලිව අඳුනා ගන්න. මේකේ කියනවා ජලය වාෂ්ප වෙලා යන ක්‍රමය මේ. අපි මේකෙදි මෙන්න මේ කොටස් අඳුනා ගන්න. උත්සේදනය කියන්නේ සාක මගින් මූල පද්ධතියෙන් අවශෝෂණය කරගෙන සාක පත්‍ර වලින් ජලය වාෂ්ප වශයෙන් එළියට දෙන එක. මේක තමයි අපි උත්සේදනය කියන්නේ. හැබැයි වාෂ්පීකරණය කියන එක අපි දැනගන්න ඕනේ. වාෂ්පීකරණය අපි අර්ථ දක්වන්නේ ජලය තාපාංකයේදී වාෂ්ප බවට. ඒ කියන්නේ අපිට තාපාංකය කියන්නේ ජලයේ නටන උෂ්ණත්වය. 100 දී වාෂ්ප බවට පත් වෙන එක තමයි ගොඩක් දුරට අපි වාෂ්පීකරණය කියලා කියන්නේ. හැබැයි මේ වාෂ්පීකරණය වෙන්න පුළුවන් ගිනි කඳු ආශ්‍රිතව සෙල්සියස් අංශක 100ට රත් වෙන තැන්වල වාෂ්පීකරණය වෙන්න පුළුවන්. ඊළඟට වාෂ්පීභවනය. මොකද්ද මේ වාෂ්පීභවනය කියන්නේ? ඕනෑම උෂ්ණත්වයක ජලය වාෂ්ප වෙන්න පුළුවන්. ඒකට කියනවා අපි වාෂ්පීභවනය කියලා. එතකොට අපිට මේ ජලය වාෂ්ප විදියට එකතු වෙන්න පුළුවන්. වාෂ්පීකරණය, වාෂ්පීභවනය, උත්සේදනය. ඉතින් මේ ක්‍රියාවලින් අපිට ජලය වායුගෝලයට එකතු වෙනවා. මේ එකතු වෙන ජලය ටික නැවත ඉහළට ගිහින් ඝනීභවනය වෙනවා. ඝනීභවනය වෙලා දැන් මෙතන මේ ඝනීභවනය වෙලා ඊට පස්සේ එයාව යනවා වලාකුළු තත්වයට. වලාකුළු බවට පත් වෙනවා. මේ වලාකුළු වල ජලයේ ටික ඊට පස්සේ තව දුරටත් වැඩි වුණාම වර්ෂණයේ විදිහට පහළට වැටෙනවා. තවත් කොටසක් වලාකුළු හිම විදිහට මේ කඳු වල තැම්පත් වෙනවා. එතකොට හිම විදිහට තැම්පත් වෙලා ඒ සිසිල් වුණාම තැම්පත් වෙලා ඒකත් නැවත මේ හිම දිය වෙලා ගංගා වලට එකතු වෙනවා. මේ ගංගා වලින් ඇවිල්ලා මේක මුහුදට එකතු වෙනවා. ඔන්න ඔහම තමයි ජල චක්‍රය මේකේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මේ පහළට එන ගංගා වලට එකතු වෙන ජලය වැස්ස මගින් වර්ෂණය මගින් පොළවට එකතු වෙන ජලය භූගත ජලයට යනවා කොටසක්. ඒක මෙතන ඊතලෙන් දක්වලා තියෙනවා. කොටසක් භූගත ජලයට යනවා. හැබැයි මේ පොළොව අභ්‍යන්තරයට යන ජලයත් භූගතය හරහා කාන්දු වෙලා මේ මුහුදට එනවා. එතකොට මුහුදටත් එනවා. මේ අතර මෙතනින් වාෂ්පීකරණය ගොඩ බිමින් වෙන්නත් පුළුවන්. වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය මුහුදේදී විතරක් නෙමෙයි වෙන්නේ ගොඩ බිමින් වෙන්නත් පුළුවන්. එතකොට සෑම තැනම මේක වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේක චක්‍රයක යන්නේ ජලය පොළවෙන් ඉහළට ගමන් කරනවා උත්සේදනය වාෂ්පීකරණය වාෂ්පීභවනය ඊළඟට ඒවා නැවත වර්ෂණයේ විදිහට පොළවට ලැබෙනවා. මේක චක්‍රයක යන්නේ. මේ චක්‍රය තුල සිද්ධ වෙන ක්‍රියාවලියට අපි බලපෑම් කරොත් මේක අපිට ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් මේ ජලය වාෂ්පීකරණය වෙද්දී මේකට මේ වාෂ්ප වලට අහිතකර වායු වර්ගයක් එකතු වුණොත් වලාකුළු ඒ අහිතකර ජලයෙන් අහිතකර වායුව නිසා වලාකුළු දූෂණයට ලක් වෙනවා. ඒක නිසා පොළොවට ලැබෙන ජලය දූෂණයට ලක් වෙනවා. ඒ හරහා භූමියේ තියෙන ශාකවලට සතුන්ට සියලු දෙනාට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ එක ක්‍රියාවලියකට හරි අපි බලපෑමක් කරොත් ඒක අපිට ආපහු මේ චක්‍රය තුලින් කොහෙන් හරි අපිටම ඒකේ ප්‍රතිඵලය ලැබීම ලක් වෙනවා. ඒ හින්දා අපි දැනගන්න ඕනේ මේ ක්‍රියාවලිය රැක ගන්න අපි මේ පරිසරය රැක ගන්න දැනගන්න ඕනේ මේ ජල චක්‍රය කියන එක අපිට ජීවිතේට හරිම වැදගත් දෙයක්. අපි බලමු ඊළඟට ජලගෝලයේ සංරචක ගත්තාම අපිට ප්‍රධානම එක තමයි මුහුද. මුහුදේ තියෙන්නේ ලුණු ජලය. හැබැයි අපිට මේක භාවිතයට ගන්න ගොඩක් අපහසුයි. මේ ලුණු ජලය කියන්නේ ලවණ ගොඩක් තියෙනවා. මේක අපි භාවිතයට ගන්න ලවණ අඩු ජලය තමයි අපි භාවිතයට ගන්නෙ. ඊළඟට අපි බලනවා වායුගෝලීය ජලය. මොනවාද මේ වායුගෝලීය ජලය කියන්නේ? ජල වාෂ්ප. දැන් අපි මේ ඉන්න පරිසරයේ සෑම වෙලාවෙම වායුගෝලයේ ජල වාෂ්ප තියෙනවා. මේ ජල වාෂ්ප අපිට වැදගත්. මේක තමයි ඊළඟට ඝනීභවනය වෙලා වර්ෂාව විදිහට ලැබෙන්නේ. ඊළඟට ද්‍රව ප්‍රදේශවල ජලය. මිදුණු ජලය කියන්නේ ග්ලැසියර් සහ අයිස් තට්ටු. මේවා ගැනත් අපි දැනගන්න ඕනේ. මේවා දැන් අපේ පරිසරයේ හරිතාගාර ආචරණය අනුව උෂ්ණත්වයේ ඉහළ ගිහින් තියෙනවා. අපි හරිතාගාර වායු විමෝචනයේ වැඩි වෙලා මේ පරිසර උෂ්ණත්වය ඉහළ ගිහින් ග්ලැසියර් සහ අයිස් තට්ටු දිය වෙන්න පටන් ගන්නත් තියෙනවා. ඉතින් මේවා අපිට ගත්තාම ලොකු ගැටලු පරිසරයට.
ඉතින් මේවා අපි අනිවාර්යෙන් රැක ගන්න ඕනේ. මේ තියෙන සමතුලිතය බිඳ වට්ටන්න හොඳ නැහැ. ඒකේ ප්‍රතිඵල අපිට කොහෙද හරි ලැබෙන්න පුළුවන්. ඒ හින්දා අපි දැනගන්න ඕනේ දැන් මෙතන මිදුණු ජලය තියෙනවා ග්ලැසියර් අයිස් තට්ටු ද්‍රව ප්‍රදේශවල ඒවත් අපිට වැදගත්. ඊළඟට ජෛවීය ජලය. ඒ කියන්නේ ජීවී දේහ තුල දැන් අපේ ශරීරය ගත්තත් මේක තුලත් ජලය තියෙනවා. එතකොට මේ ජලයත් ජලගෝලයේ සංරචකයක්. ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ජීවීන් සතුව තියෙන ජලයත් මේ ජලගෝලයේ සංරචකයක්. ඊළඟට භූගත ජලය. භූගත ජලය කියන්නේ පොළොව අභ්‍යන්තරයේ පවත්නා ජලය. දැන් අපි ලිඳක් කපලා ඒකේ ගන්නේ පතුලෙන් ගන්නේ භූගත ජලය. මේ පොළොව අභ්‍යන්තරයේ පවතින ජලය තමයි අපි ඒකෙන් ගන්නෙ. ඊළඟට මතු පිට ජලය. මතු පිට ජලය කියන්නේ ඇලදොල ගංගා වැව් අමුණු වල පවතින ජලය අපි මතු පිට ජලය විදිහට සලකනවා. ඊළඟට අපි බලමු ජල දූෂණය. මොකද්ද මේ ජල දූෂණය කියන්නේ කියලා? විස සහිත හෝ හානිකර ද්‍රව්‍ය එක්වීමෙන් ජලය පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වීම. මොකද්ද මේ ජල දූෂණය කියලා කියන්නේ? හොඳට බලන්න. විස සහිත හෝ හානිකර ද්‍රව්‍ය එක්වීමෙන් ජලය පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වීම. ඒ කියන්නේ අපිට භාවිතා කරන්න බැහැයි කියන එක. එතකොට මේ පරිභෝජනයේ නුසුදුසු වීම කියන එක අපි මොකද්ද කියලාත් බලන්න ඕනේ. පරිභෝජනයේ නුසුදුසු වීම කියන්නේ බීමට ගැනීමට, gedara dora භාවිතය හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි වීමයි. දැන් එතන වැදගත් අපිට නුසුදුසු වුණාම බීමට ගන්න බෑ, gedara dora භාවිතයට ගන්න බෑ කෘෂිකාර්මික. එතකොට මේ ජලයෙන් අපිට කිසිම වැඩක් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේ හින්දා අපි මේ ජල දූෂණය කියන එක අවම කරගන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් ජල දූෂණය කියන එක අර්ථ දැක්වීම ගත්තාම විස සහිත හෝ හානිකර ද්‍රව්‍ය එක්වීමෙන් ජලය පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වීම තමයි අපි ජල දූෂණය කියන්නේ. එතකොට පරිභෝජනයට නුසුදුසු වීම කියන එකත් නැවත මතක් කරන්නේ බීමට ගැනීම, gedara dora භාවිතය හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි වීම. මෙන්න මේවා තමයි අපිට පරිභෝජනයට නුසුදුසු වෙනවයි කියලා කියන්නේ. බලමු ඊළඟට අපි දැන් බලන්න ජලයේ දූෂිත මට්ටම. මොකද්ද මේ ජලයේ දූෂිත මට්ටම කියන්නේ? ජලය භාවිතයට ගන්නා කාර්ය අනුව දූෂිතයයි සලකනු ලබන මට්ටම වෙනස් වේ. දැන් හිතන්න අපි ජලය භාවිතා කරනවා විවිධ කාර්යයන් සඳහා. බීමට, රෙදි සේදීමට, ඊළඟට කෘෂිකාර්මික කටයුතු වලට, වාහන සේදීමට. දැන් මේ සෑම කාර්යයකටම ඕනේ එකම මට්ටමේ පිරිසිදු ජලය නෙමෙයි. මේ එකෙන් එකට අපිට ජලය අවශ්‍ය එයාලගේ තියෙන මට්ටම් වෙනස් වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා ඔය ක්‍රියාවලින් අපිට වඩාත්ම පිරිසිදු මට්ටමේ තියෙන්න ඕනේ බීමට ගන්නා ජලය. එතකොට අපි දන්නවා බීමට ගන්නා ජලයේ දූෂිත ද්‍රව්‍ය ප්‍රමාණය ඊටාම අඩු විය යුතුයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න අපි බීමට ගන්නා ජලයේ දූෂිත ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙන්න ඕනේ අනිත් ක්‍රියාකාරකම් වලට ගන්නේවට වඩා. ඉතින් මෙතනදී අපි වැදගත් කරුණ තමයි දැන් බලන්න බීමට ගන්නා ජලයේ තිබිය දූෂිත ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා අඩු විය යුතුයි කියන එක. එතකොට අපි පරිසරයේ ජලගෝලයට මොනවා හරි එකතු කරොත් ඒක හරහා ගිහින් අපිට පරිසරයෙන් ඒ අහිතකර ද්‍රව්‍ය අපේ ශරීරගත වෙලා අපිට ඊට වැඩි රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. මේක ගැන අවබෝධය තියාගන්න ජලය විනාශ කරනවයි කියන එක තමන්ගේ හිතට දාගන්න. මේ විනාශ කරන එක නවත්තන්න. මේ විනාශ කරන අයට ඒක එයාලා කරන්නේ පරම්පරා ගණනක ලොකු හානියක්. ඒ හින්දා අපි දැනගන්න ජලය පුළුවන් තරම් විනාශ නොවි රැක ගන්න කටයුතු කරන්න. ඊළඟට බලන්න කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා ජලයේ දූෂිත ද්‍රව්‍ය ප්‍රමාණය ඊට වඩා ඉහළ මට්ටමක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? බීමට ගන්න එකේ තියෙන දූෂක ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි දූෂක ප්‍රමාණයක් මේ කෘෂිකර්මයට ගන්න එකේ තියෙන්න පුළුවන්. ඒක අපි දන්නවා. දැන් කෘෂිකර්මයට ගන්න එක අර තරම්ම පිරිසිදු නෑ. ඒක අපිට ඒ වුණාට කෘෂිකාර්මික සාකවලට ගැටලුවක් නෑ. හැබැයි සමහර වෙලාවට කෘෂිකාර්මයට ගන්න බැරි තත්ත්වයේ ජලයක් තියෙනවා. සමහර තැන්වල සමහර ප්‍රදේශවල ජලය දූෂණය වුණාම සමහර විට
විස සහිත ද්‍රව්‍ය ජලයට එකතු වුණාම මේ ප්‍රදේශයේ සාක සත්තු සියල්ලම විනාශ වෙනවා. ඉතින් මේවායේ ක්‍රියාවලිත් සිද්ධ වෙනවා ලෝකේ ගොඩක් තැන්වල. මේ හින්දා අපි දැනගන්න ඕනේ මේවා කොහොමද ජලයේ ප්‍රමිති කොහොමද මේ ජලයේ මට්ටම විසදායක ද්‍රව්‍ය කොහොමද මේවා ගැන අපි අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට බලන්න ජල දූෂණයට ලක්වන ආකාරය. ජලය වායුගෝලය තුලින් ගමන් කිරීමේදී අහිතකර වායු වර්ග දියවීම. දැන් බලන්න මේකේ ජල දූෂණයට ලක් වෙනවා අහිතකර වායු වර්ග දිය වෙනවා. මොනවාද මේ අහිතකර වායු වර්ග? අපි දන්නවා NO2 නැත්තම් NOx කියනවා. එතකොට මේ NO2 ජලයේ දිය වුණාම අපිට හැදෙනවා නයිට්‍රික් අම්ලය. මෙන්න මේ HNO3 කියන නයිට්‍රික් අම්ලය මේක ප්‍රබල අම්ලයක්. මේ නයිට්‍රික් අම්ලය කියන්නේ ප්‍රබල අම්ලයක්. මේක ජලයට එකතු වුණොත් ප්‍රබල අම්ලයක් නිසා ඒකෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. මිනිස් ශරීරයට හානි වෙන්න පුළුවන්, සාකවලට හානි වෙන්න පුළුවන්. ඊළඟට දැන් මේ නයිට්‍රික් එකතු වුනහම ප්‍රබල අම්ලයක් මේ ප්‍රබල අම්ලය ජලයට එකතු වීම තුල ඒ ජලය වැටෙනවා පසට. එතකොට පසේ තියෙන සමහර ලවණ වර්ග මේ අම්ලය හැමුවේ දිය වෙලා ජලයට එකතු වෙනවා. එතකොට ජලයේ ලවණ සාන්ද්‍රණය ඉහළ යනවා. ඊළඟට සමහර ලවණ වර්ග තියෙනවා පසේ තියෙන ඒවා අපිට හානි කරයි. කියන්නේ අහිත කරයි. ඒකේ සාන්ද්‍රණය වැඩිනවා. හැබැයි මේ නයිට්‍රික් වැටුනහම අර පසට බැඳිලා තියෙන ඒ ලංසු වර්ගය ජලයේ දිය වෙනවා. ඒ දියවීම තුළ ජලයේ බැරලෝහ මට්ටම වාගේ දේවල් ඉහළ යන්න පුළුවන්. ඉතින් මේවා ගැන දැනගෙන අපි පාවිච්චි කරන්න ඕනේ. මේ NO2 පිට වෙනවා නම් ඒක වළක්වා ගන්න කටයුතු කරන්න ඕනේ. NO2 ගොඩක් දුරට පිට වෙන්නේ වාහනවල අභ්‍යන්තර දහනයෙන් එන්ජින් එක තුල අභ්‍යන්තර දහනය තුල ඇතිවන ඉහළ උෂ්ණත්වය සහ ඉහළ පීඩනය නිසා මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ NO2 නිපද වෙනවා. NO2 නිපද වෙන ක්‍රියාවලිය වෙන්නේ ඒක. මොකක්ද ඒ වාහන තුල අභ්‍යන්තර ක්‍රියාවලිය. මේ NO2 පරිසරයට නිකුත් වෙන එක වළක්වා ගන්න වාහන තුල අපි හයි කරනවා උත්ප්‍රේරක පරිවර්තක. ඒක තුලින් මේ NO2 නැවත වියෝජනය කරලා මේ හානි කර නැති විදිහට එළියට දාගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ වාගේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට SO3. SO3 ලැබෙනවා අපිට ඉන්ධන දහනය, ගල් අඟුරු දහනය වාගේ ඒ වගේ SO3 SO2 වායුව ලැබෙන්නේ. මේක නැවත ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා අපිට SO3 හම්බ වෙනවා. එතකොට මේ SO3 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරික් අම්ලය හැදෙනවා. මේකත් ප්‍රබල අම්ලයක්. නයිට්‍රික් ප්‍රබල අම්ලයක්, සල්ෆියුරික් ප්‍රබල අම්ලයක්. මේ අම්ල කියන්නේ ජලයට එකතු වුණොත් ඒක හරහා වර්ෂාවේදී ආපහු පරිසරයට ලැබෙනවා. මේකෙන් පරිසරයට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඊළඟට ජල දූෂණයට ලක්වන ආකාර බලමු. දෙවැනි එකේ දැන් අපි අර කතා කරේ පළවෙනි එක. දෙවැනි එක ජලය පෘථිවි පෘෂ්ඨය මතු පිටට ගලා යාමේදී විවිධ ලවණ ජලයේ දියවීම. බලන්න ජලය දූෂණය වෙන ඊළඟ ආකාරය තමයි ජලය පෘථිවි පෘෂ්ඨය මතු පිට ගලා යාමේදී විවිධ ලවණ වර්ග දියවීම. දැන් අපි කිව්වා අර අම්ල එකතු වුනහම මොකද වෙන්නේ? SO2 NO2 වගේ කෙනෙක් ජලයේ දිය වෙලා ප්‍රබල අම්ලයක් හැදෙනවා. මෙයාලා පසට වැටුනහම මේ ජලයත් එක්ක ජලයේ තියෙන අයන වර්ග ලවණ වර්ග දිය කරන්න පුළුවන්. දැන් ඒක තමයි මෙතන බැරලෝහ දිය වෙන්න පුළුවන්. විස සහිත කාබනික රසායනික සංයෝග එකතු වෙන්න පුළුවන්. ඉන්ද්‍රිය ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. දැන් මෙන්න මේවා හරහා අපිට ජලයේ ලවණ මට්ටම ඉහළ ගිහින් ජලය දූෂණය වෙන්න පුළුවන්. ඉතින් මේකෙදී අපිට ලවණ මට්ටම ඉහළ ගියාම අපිට මේක භාවිතා කරන්න බැරි වෙනවා. උදාහරණයක් දැන් වියලි කලාපයේ මේ වන විට විශාල ලෙස වකුගඩු රෝගය පැතිරෙමින් පවතිනවා. මේකට හේතුව බොහෝ දුරට ජලයේ තියෙන මේ බැරලෝහ මට්ටම ඉහළ යාම විය හැකියි. ඉතින් මේක හරහා අපිට මේක බැරලෝහ ඉවත් කරන්න අපිට ඉදිරියේදී ක්‍රම සාකච්ඡා කරනවා. දැන් දැනගන්න ඕනේ අපි මෙන්න මේක අපි මේ ජල ගෝලයට කරන බලපෑම අපිට කොහෙදි හරි අනිත් පැත්තෙන් ලැබෙන දෙයක් ප්‍රතිඵලය. ඉතින් ඒක ගැන අවබෝධය තියාගන්න. විස සහිත කාබනික සංයෝගات අපිට ගොඩක් දුරට මේ පරිසරයේ තියෙන ඒවා ජලයට දිය වෙලා ජලය දූෂණය වෙන්න පුළුවන්. දැන් අපි පරිසරයේ එකතු කරන සමහර සංයෝග වර්ග පසේ තිබිලා වර්ෂාවත් එක්ක ජල ගෝලයට
එකතු වෙන්න පුළුවන්. ඊළඟට බලන්න කාර්මික ක්‍රියාවලි සඳහා ජලය යොදා ගැනීමෙන් කාර්මික රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීමෙන්. දැන් බලන්න අපි කාර්මික ක්‍රියාවලි සඳහා ජලය යොදා ගන්නවා. එතකොට කාර්මික රසායනික ද්‍රව්‍ය ජලයට එක් වෙන්න පුළුවන්. මොනවාද මේ ද්‍රව්‍ය? විස සහිත රසායන ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. දැන් සමහර විට රසදිය වාගේ රසායන ද්‍රව්‍ය දැන් රසදිය එකතු වුණොත් එහෙම ඉතා විශාල හානියක් සිදු වෙනවා. ඒවා ජලයට එකතු වෙලා ජලයෙන් ශරීරයට ආවොත් ශරීරය තුළ ලොකු හානියක් සිද්ධ වෙනවා රසදිය වලින්. ඉතින් මේ වාගේ ඒවා ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට වර්ණක. වර්ණක කියන්නේ අපි දන්නවා විවිධ වර්ණක වර්ග භාවිතා කරන ඇඟලුම් කර්මාන්තයේදී ආදී දේවලදී මෙන්න මේ වර්ණක වර්ග පරිසරයට එකතු වුනහමත් මේ වගේදී අපිට මේ ගැටලු සහගත වෙනවා ජලයට එකතු වුනහම සමහර වර්ණක වර්ග. ඊළඟට අපි බලමු මොනවාද මේ ජල ප්‍රමිති කියන්නේ කියලා. ජල ප්‍රමිති බලන්න ජලය භාවිතයේ ප්‍රමිති කියන එක අදහස හොඳට ගන්න. ජලය භාවිතයේදී අපේක්ෂිත කාර්ය ප්‍රමාණයට අපේක්ෂිත කාර්යයට එම ජලය සුදුසුද යන්න තීරණය කිරීමට ජල ප්‍රමිතීන් යොදා ගන්නවා. දැන් බලන්න ජලය භාවිතයේදී අපේක්ෂිත කාර්යයට එම ජලය සුදුසුද? ඒ කියන්නේ අපි මොකක් හරි වැඩකට ගන්න මේක සුදුසුද නැද්ද යන්න තීරණය කරන්න අපිට ජල ප්‍රමිතිය වැදගත්. දැන් හිතන්න මේක බොන්න සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න අපිට මේකේ ප්‍රමිතිය වැදගත්. දැන් ජල සම්පාදන මණ්ඩලයේ පානීය ජලය දෙන්න එයාලගේ ප්‍රමිති තියෙනවා. ඒ ප්‍රමිති බලලා ඒ අනුව තමයි එයාලා තීරණය කරන්නේ මේක සුදුසුද නැද්ද. බොන්න සුදුසු නැත්තම් දෙන්නේ නැහැ. ඒක එළියට දානවා එහෙනම්. ඒ වාගේ අපි සුදුසුද බලලා තමයි මේක දෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මෙම ප්‍රමිතීන් අපේක්ෂිත කාර්ය අනුව වෙනස් වෙනවලු. දැන් ඒකනේ දැන් අපි දන්නවා කෘෂිකර්මයට දෙන්න ඕන ජල ප්‍රමිතිය නෙමෙයි පානීය ජලයට දෙන්නේ. එහෙනම් කෘෂිකර්මයට දෙන්න ඕන ජලය දැන් හිතන්න වැවක තියෙන ජලය අරගෙන අපි බොන්න ගන්නෙ නෑ කෙලින්ම. හැබැයි වැවේ තියෙන ජලය අරගෙන පිරිපහදු කරලා බොන්න දෙනවා. එතකොට අර ජලයේ දූෂිත ද්‍රව්‍ය අයින් කරලා අපි ඒ වෙනුවට ඒවා අයින් කරලා ඒක පිරිසිදු කරලා ඒ ප්‍රමාණය අඩු කරලා භාවිතයට ගන්නවා පානීය ජලය විදියට. දැන් ගංගාවල ජලයත් එහෙමයි. කෙලින්ම අපි පානීය ජලයේ විදියට පාවිච්චි කරන්නේ නැහැ. මේවා ටැංකිය වල රැස් කරලා විස බීජ හරණය කරලා තමයි අපි මේවා පාවිච්චි කරන්න ගන්නෙ. ඒකට හේතුව මේ ජලයේ ප්‍රමිති. පානීය ජලය සඳහා වන ප්‍රමිති අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඊළඟට බලන්න ජලයේ ප්‍රමිති නිර්ණායක. මොනවාද මේ ජලයේ ප්‍රමිති නිර්ණායක කියන්නේ? පළවෙනි එක භෞතික නිර්ණායක තියෙනවා. හොඳට මතක තියාගන්න මේවා මේ වැදගත් වෙයි කරුණු වශයෙන්. ජලයේ ප්‍රමිති නිර්ණායක ගත්තාම භෞතික නිර්ණායක තියෙනවා, රසායනික නිර්ණායක තියෙනවා, අන්තරායකාරී බැක්ටීරියා ප්‍රමාණය තියෙනවා. මෙන්න මේවා තමයි අපි බලන්න ඕනේ. ජලයේ ප්‍රමිති ගත්තාම එතකොට හොඳට අවබෝධ කරගන්න භෞතික නිර්ණායක, රසායනික නිර්ණායක, අන්තරායකාරී බැක්ටීරියා ප්‍රමාණය. ඔන්න ඔය තුන වැදගත් වෙනවා ජලයේ ප්‍රමිති නිර්ණායක විදිහට. අපි ඔය තුන තමයි ප්‍රධානවම බලන්නේ. දැන් බලන්න මේ නිර්ණායක එකින් එක. පළවෙනි එක භෞතික නිර්ණායක. මොනවාද මේ භෞතිකව කියන්නේ? අපිට භෞතිකව බලන්න පුළුවන් දේවල්. රසය අපිට බලන්න පුළුවන්, පැහැය දකින්න පුළුවන්, අවිලතාවය පුළුවන් දැක ගන්න, සන්නායකතාව පුළුවන් භෞතික දෙයක් ඒකත් මැනගන්න පුළුවන්, pH අගය බලන්න පුළුවන් භෞතිකව, ද්‍රාවිත ඝන ද්‍රව්‍ය මේ ජලයේ ඝන ද්‍රව්‍ය දිය වෙලා තියෙනවා. මේවා අපිට බලන්න පුළුවන්, දකින්න පුළුවන්. මේවා තමයි භෞතික නිර්ණායක. ඊළඟට රසායනික. මේක තුල සිද්ධ වෙන රසායනික ක්‍රියාවලිය අපි දන්නවා BOD ජෛවීය ඔක්සිජන් ඉල්ලුම. එතකොට BOD කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. COD ඊළඟට බැරලෝහ මට්ටම, කඨිනතාව, ආම්ලිකතාව. මේ කඨිනතාව කියද්දී අපිට මේකෙදි වැදගත් වෙන්නේ කැල්සියම් සහ මැග්නීසියම් ලවණ තමයි මේකෙදි ප්‍රධානවම බලපාන්නේ. ඊළඟට ආම්ලිකතාව කියන්නේ ජලයේ තියෙන ඒ H ධන පිළිබඳ අගයක්. මෙතනදී ආම්ලික වුණාම ජලය අපි කියනවා මේක භාවිතයට සුදුසු මට්ටමක් තියෙන. මේ මට්ටමට වඩා ආම්ලික වුණොත් අපිට භාවිතා කරන්න සුදුසු නැති වෙනවා.
ඊළඟට අන්තරායකාරී බැක්ටීරියා ප්‍රමාණය. එතනදී අපිට වැදගත් වෙන්නේ කොලිෆෝම් කවුන්ට් එකයි ඊ කොලයි කවුන්ට් එකයි. මෙන්න මේ දෙක ගත්තාම මේ දෙන්න ඉන්නවා නම් ජලය භාවිතයට සුදුසු නැහැ. ඒ කියන්නේ මල ද්‍රව්‍ය වලින් ජලය අපවිත්‍ර වෙලා කියන එක තමයි මේ දෙන්න ඉන්නවයි කියලා කියන්නේ. එහෙනම් අපිට මේ දෙන්න සිටියොත් ජලය භාවිතයට සුදුසු නැහැ. හේතුව මේ දෙන්න වර්ධනය වෙන්නේ අර අහිතකර ද්‍රව්‍ය මත. එතකොට ඒ ද්‍රව්‍ය මත ජීවත් වෙන මේ දෙන්න ජලය තුල ඉන්නවා නම් අර අහිතකර ද්‍රව්‍ය ජලය තුල පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ සැල්මොනෙල්ලත් එහෙම තමයි. මේක මතක තියාගන්න. එතකොට අපි ජලය නිර්ණායකයක් තමයි ජල ප්‍රමිතියක් තමයි අන්තරායකාරී බැක්ටීරියා ප්‍රමාණය. එතකොට අපි ජලය පිරිපහදු කරද්දී බලනවා මෙන්න මේ බැක්ටීරියා ප්‍රමාණය. ඊ කොලයි කොච්චර ඉන්නවද? එතකොට කොලිෆෝම් කොච්චර ඉන්නවද? සැල්මොනෙල්ලා කොච්චර තියෙනවද? මෙන්න මේක කවුන්ට් කරලා බලලා අපි ඒකෙන් තමයි තීරණය කරන්නේ මේක භාවිතයට සුදුසුද නැද්ද. එහෙම තියෙනවා නම් එයාලා අයින් කරන්න අපි වෙනම විසඳුමක් දෙන්න ඕනේ. ඊළඟට බලන්න ජලය දූෂණය සිදුවිය හැකි ආකාර. ඒකේ අපිට එනවා ජලයට අපද්‍රව්‍ය ඊතා කුඩා අංශු එකතු වීම. මේකෙදි කියනවා අවිලතාව ඇති වෙයි කියනවා. ඊළඟට මේ අවිලතාව කියන එක අපි බලන්න පුළුවන්. අවිලතාව කියන්නේ බලන්න මෙන්න මෙතන කියවෙනවා. අවිලතාව කියන්නේ පියවි ඇසට නොපෙනෙන ඊතා කුඩා අංශු ප්‍රමාණයක් අධික ප්‍රමාණයක් මගින් ජලයේ ඇති කරන අපැහැදිලි බව තමයි අවිලතාව කියන්නේ. හොඳට මතක තියාගන්න අවිලතාව කියන්නේ පියවි ඇසට නොපෙනෙන ඊතා කුඩා අංශු අධික ප්‍රමාණයක් මගින් ජලයේ ඇති කරන අපැහැදිලි බව තමයි අපි අවිලතාව කියලා කිව්වේ. ඊළඟට බලන්න එතනම BOD අගය. මේ BOD අගය කියන්නේ ජලයේ පවතින බැක්ටීරියා මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනයේදී ජලයේ දිය වී ඇති ඔක්සිජන් සඳහා වන ඉල්ලුම ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම ලෙස හඳුන්වනවා. බලන්න උදාහරණය මේකෙදී ජලයේ පවතින බැක්ටීරියා මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනයේදී ජලයේ දිය වී ඇති ඔක්සිජන් ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් සඳහා ඇතිවන ඉල්ලුම. ඇත්තටම මෙතන තරංගයක් ඇති වෙනවා. මේ තරංගය නිසා ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. එහෙම වැඩි වෙන අවස්ථාවකට වැඩි වුණොත් ගැටලුවක්. ඒ කියන්නේ ඒක අපි බලමු ඉදිරියේදී. මේකට අපි කියනවා ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා. එතකොට මේ ජලයේ ඉන්න බැක්ටීරියා මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න ඔක්සිජන් ඕනේ. හොඳට මතක තියාගන්න ජලයේ ඉන්න බැක්ටීරියා මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න ඔක්සිජන් ඕනේ. මේ නිසා ජලයේ ඔක්සිජන් සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ඉල්ලුම නිසා රසායනික ඔක්සිජන් ඉල්ලුම ඉහළ යනවායි කියලා අපි කියනවා. මේක අපි ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා කියනවා. ඊළඟට බලන්න මේකේ දැන් ජලය දූෂණය වෙන අපි පළවෙනියෙන් කතා කරා. එතකොට අවිලතාව කියන එක දැන් පැහැදිලි. ඊළඟට ජලයට ද්‍රාවිත ලවණ එකතු වීමෙන් බලන්න ජලයට ද්‍රාවිත ලවණ. කවුද ජලයට ද්‍රාවිත ලවණ කියන එක බලන්න සන්නායකතාව ඉහළයි. මේ ලවණ නිසා දැන් අපි කැල්සියම් මැග්නීසියම් කියලා කිව්වා කලින් ඒවත් ලවණ වර්ග විදිහට ගන්න පුළුවන්. එතකොට ඒව හරහා මේ ලවණ හරහා සන්නායකතාව තමයි ඉහළ යන්නේ. මේ ලවණ වර්ග හරහා ජලයේ සන්නායකතාව ඉහළ යනවා. සන්නායකතාව කියන්නේ විදුලිය ගමන් කරන්න තියෙන හැකියාව අපි කියනවා මේ සන්නායක ගුණයක්. ඒක විදුලිය ගමන් කරන එක. ඉතින් මේක ඉහළ යන්න පුළුවන්. මොකද මේවා ධන හෝ ඍණ අයන වර්ග තියෙන්නේ. මේ අයන හරහා විද්‍යුත් ධාරාවක් යන්න පුළුවන්. එතකොට අපි බලන්නේ මෙතන සන්නායකතාව. ඊළඟට බැරලෝහ අයන සහ විස සහිත කාබනික සංයෝග එකතු වීමෙන් දැන් ජලය දූෂණය වෙනවා. බැරලෝහ අයන නැත්නම් විස සහිත කාබනික සංයෝග. බලන්න මේවට ගන්න පුළුවන් විස බීජනාශක ක්ලෝරිනීකృత සංයෝග වර්ග ගන්න පුළුවන්. බැරලෝහ අයන සහ විස සහිත කාබනික සංයෝග විස බීජනාශකවල තියෙන්න පුළුවන්. ක්ලෝරිනීකృత සංයෝගවල තියෙන්න පුළුවන්. ඊට පස්සේ ජලය දූෂණය වෙන්න පුළුවන් අනිත් ආකාරය පසේ ඇති ද්‍රාවිත ලවණ එකතු වීමෙන්. දැන් පසේ තියෙනවා සමහර ලවණ වර්ග. මෙන්න මේවා ජලයට දිය වුණාම ඒකිනුත් ජලය දූෂණය වෙන්න පුළුවන්. ඊළඟට ජල දූෂණය වීම සිදු විය හැකි ආකාරයක් ගත්තහම
අහිතකර බැක්ටීරියා එක්වීමෙන් උදාහරණයක් රෝගකාරක ඊකොලයි සැල්මොනෙල්ලා සිගෙල්ලා කොලරා ආදී බැක්ටීරියා වර්ග අපිට ගන්න පුළුවන්. එතකොට අහිතකර බැක්ටීරියා එක්වීමෙන් අපිට මේ ජලය දූෂණය වෙන්න පුළුවන්. ඊකොලයි සැල්මොනෙල්ලා සිගෙල්ලා කොලරා වැනි බැක්ටීරියා එකතු වුනහම ජලය දූෂණය වෙනවා. මේ ගැනත් අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට ජලයට අධික වශයෙන් විස නොමැති කාබනික ද්‍රව්‍ය. දැන් බලන්න විස නෑ මේවා. කාබනික ද්‍රව්‍ය විස නෑ. හැබැයි සීනි වර්ග, පිෂ්ඨය, මේද අම්ල, සත්ව සහ සාකාප ද්‍රව්‍ය එක්වීමෙන් ජලයේ BOD, COD අගයන් ඉහළ යයි. මොකද්ද දැන් මේ කියන්නේ? දැන් හිතන්න ජලයට වැටෙනවා සීනි. සීනි වැටුනහම මේ සීනි සහ පිෂ්ඨය, මේදය, සත්ව සහ සාකාප ද්‍රව්‍ය මේ වගේ වර්ධනය වෙනවා ශුද්‍ර ජීවීන්. එතකොට මේ ශුද්‍ර ජීවීන් වර්ධනය වීම තුළ දැන් හිතන්න බැක්ටීරියා ගන්න පුළුවන් අපිට. ශුද්‍ර ජීවීන් වර්ධනය වෙනකොට මේ ශුද්‍ර ජීවීන් මේවා ආහාරයට ගන්නවා. එතකොට මෙයාලා මේවා ජීර්ණය කරනවා. හැබැයි මෙයාලට ඔක්සිජන් ඕන. මේ ශුද්‍ර ජීවීන් ක්‍රියා කරන්න ඔක්සිජන් ඕන. එතකොට ජලයට මේ සීනි, පිෂ්ඨය වගේ දේවල් වැටුනහම මේක වර්ධනය වෙන ශුද්‍ර ජීවීන්ට ජලයෙන් ඔක්සිජන් ලබා ගන්නවා. එතකොට මේ ශුද්‍ර ජීවීන් අතර ඔක්සිජන් සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. එතකොට ජලයේ තියෙන මේ ඔක්සිජන් ඉල්ලුම ඉහළ යනවායි කියන්නේ ඒක. එතකොට මේ ජලයට මොනවා හරි වැටුනහම ඒකේ ශුද්‍ර ජීවීන් ගහණය වැඩි වෙනවා. එතකොට ඔවුන්ට ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. ඒකට තමයි අපි කියන්නේ BOD ඉහළ යනවා කියලා. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම ඉහළ යනවායි කියලා කියන්නේ. ඒකට BOD COD අගයන් ඉහළ යනවායි කියලා අපි එම නිසා කියනවා මේක මේ පද්ධතියට හානි කරයි. මොකද මේ ශුද්‍ර ජීවීන්ට ඔක්සිජන් ලබා ගත්තාම අනිත් මහා ජීවීන්ට මේකේ ඔක්සිජන් නැතිව ගිහින් අනිත් ජීවීන් මිය යන්න පුළුවන්. සමහර වෙලාවට ජලාශවල මත්ස්‍යයන් මිය යාම එහෙම පෙන්නනවා දැකලා ඇති. එතකොට ඒවා හේතුව මෙන්න මේ වාගේ සමහර විට කාබනික ද්‍රව්‍ය එකතු වෙලා වෙන්න පුළුවන්. මේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම ගිහින් මේ ඉන්න මේකේ මත්ස්‍යයන්ට වාගේ සත්තුන්ට මේ ඔක්සිජන් නොමැතිකමෙන් තමයි මිය යන්නේ කියන එක අපිට එතකොට තීරණය කරන්න පුළුවන් ගොඩක් අවස්ථාවල. ඊළඟට බලන්න කාර්මික ක්‍රියාවලිය මගින් පිටවන අපද්‍රව්‍ය එක්වීමෙන්. ඊළඟට කාර්මික ක්‍රියාවලිය මගින් පිටවන අපද්‍රව්‍ය එක්වීමෙන් තෙල්, ග්‍රීස්, බැරලෝහ, ලවණ වර්ග, ආහාර කොටස්, සත්ව සහ සාග කොටස්, අම්ල, භස්ම, වර්ණක. දැන් මේ හැම එකටම කාර්මික කොටස් තියෙනවා. දැන් තෙල් ගත්තාම වාහන සේවා ආයතනවල ඔය තෙල් එනවා වාහන හොදන තැන්. එතකොට ඒ වගේදී තෙල් එනවා. ග්‍රීස්, බැරලෝහ, ලවණ වර්ග එන දැන් මේ හැම එකටම කාර්මික ක්‍රියාවලිය තියෙනවා. ආහාර සැකසුම් මේ වගේ එනවා ආහාර කොටස්. ඊට පස්සේ සත්ව සාග කොටස්, අම්ල, භස්ම එන්න පුළුවන්. වර්ණක එන්න පුළුවන් වගේ. ලවණ වර්ග එකතු වෙන්න පුළුවන්. මේවා ඔක්කොම ජලය දූෂණ වෙන්න පුළුවන් ද්‍රව්‍ය. ඉතින් මේවා ගැන අපි හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඊට පස්සේ බලන්න ජල පිරිපහදුව. මොකද්ද මේ ජල පිරිපහදුව කියන්නේ කියලා. අපි දැනගන්න ඕන දූෂිත නැතහොත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ජලය පිරියම් කර එය මිනිස් පරිභෝජනයට සුදුසු තත්වයට පත් කිරීම තමයි අපි මේ ජල පිරිපහදුව කියලා කියන්නේ. බලන්න දූෂිත නැතහොත් මිනිස් හොඳට අවබෝධ කරගන්න දූෂිත නැතහොත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ජලය. දූෂිත නැතහොත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ජලය පිරියම් කර එය මිනිස් පරිභෝජනයට සුදුසු තත්වයට පත් කිරීම අපි කියනවා ජල පිරිපහදුව කියලා. දැන් බලන්න මේකේ අපිට කාර්මික අපජලය අදාළ බැහැර කිරීමේ සම්මතයන්ට අනුකූල වන ලෙස පිරියම් කර බැහැර කිරීමද ජල පිරියම් කරණයට අයත් වෙනවා. දැන් බලන්න මේකේ මොකද්ද කියන්නේ කියලා. සමහර දැන් අපිට පරිභෝජනයට ගන්න ජල පිරිපහදු කරනවා. ජල පිරිපහදු කරලා පරිභෝජනයට සුදුසු ආකාරයට සකසලා අපිට දෙනවා ජල සම්පාදන මණ්ඩලයෙන් දෙන්න පුළුවන්. ඒ විදිහටම සමහර වෙලාවට තියෙනවා සමහර කර්මාන්ත ශාලාවලින් එන ජලය එළියට දැම්මොත් ඒක පරිසරයට හානි කරයි. ඉතින් ඒ වාගේ තැන්වල
ජලය පරිසරයට දාන්න සම්මත තත්වයන් තියෙනවා. ඒ තත්වයන් බලලා තමයි යාලා පරිසරයට ජලය එකතු කරන්නේ. දැන් මෙතනදී කාර්මික අපජලය බැහැර කිරීමේ සම්මතයන්ට බලන්න ඒක කාර්මික අපජලය බැහැර කිරීමේ සම්මතයන්ට අනුකූලව එතකොට ඩිස්චාර්ජ් ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූලව තමයි යාලා මේ පිරියම් කර බැහැර කිරීම ජල පිරියම් කිරීමට අයත් වෙන්නේ. එතකොට මේ විදිහට දැන් අපිට කර්මාන්ත ශාලාවකින් ජලය හිතුන විදිහට යාලට එළියට දාන්න බෑ. අනිවාර්යයෙන් මේකට ඒ ජලය එළියට දාන ඒ ස්ටෑන්ඩඩ් වලට අනුව අනිවාර්යෙන් ජලය එළියට දාන්න ඕනේ. මේක ඒක මේ නැති වුණොත් මේක ජල මූලාශ්‍ර වලට එකතු වෙලා ජලය ඒ ජීවි පද්ධතියට හානි වෙන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා ජල පිරියම්කරණයේ පියවර. මොනවාද මේ ජල පිරියම්කරණයේ පියවර? ඒකේ අපිට තියෙනවා ප්‍රාථමික ජල පිරියම්කරණය. මේ ජල පිරියම් කිරීම ගත්තාම අපිට ප්‍රාථමික ජල පිරියම්කරණයේදී ගන්න පුළුවන් ජල පිරියම්කරණයේ කොටස් තුනකට කැඩෙනවා. ප්‍රාථමික ජල පිරියම්කරණය, ද්විතීක ජල පිරියම්කරණය, තෘතීක ජල පිරියම්කරණය. ඔන්න ඔය තුන තමයි ප්‍රධානම අපි කතා කරන්නේ. සමහර තැන්වල කොටස් හතරකට මේක විස්තර කරලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීක පිරියම් කිරීම, තෘතීක පිරියම් කිරීම යටතේ අපි පළවෙනි එක බලමු ප්‍රාථමික පිරියම් කිරීමට අයිති මොනවාද කියලා. මේකේ බලන්න ජලයේ ඇති අද්‍රාව්‍ය කොටස් ඉවත් කිරීම. ඒ කියන්නේ දිය වෙලා නැති කොටස් ඉවත් කිරීම. මේකට අපිට පුළුවන් ජලය මොකක් හරි පෙරණයක් තුලින් යවලා දැලක් තුලින් යවලා මේකට දැලට එකතු වෙන්න හදන්න පුළුවන් පාවෙන ද්‍රව්‍ය. ජලයේ පාවෙන ද්‍රව්‍ය මේ දැලට එකතු වෙන්න හදන්න පුළුවන්. ඒකට අපිට දැලක් තුලින් යවන්න පුළුවන්. ඊළඟට ගුරුත්වය යටතේ තැන්පත් වීම. සමහර ද්‍රව්‍ය තියෙනවා ජලය තුල නිකම් තිබුණාම නිසලව තිබුණාම ගුරුත්වය යටතේ පහළට තැන්පත් වෙන ද්‍රව්‍ය. ඒවත් අපිට කියන්නේ බර වැඩි ද්‍රව්‍ය, ඝනත්වය වැඩි ද්‍රව්‍ය පහළට තැන්පත් වෙනවා පතුලට. එතකොට අපි දන්නවා ඝනත්වයේ අඩු දේවල් උඩ පාවෙන දේවල් පෙරලා දැලක් තුලින් යවලා පෙරලා අයින් කරගන්න පුළුවන්. බර වැඩි ගුරුත්වයේ යටතේ තැන්පත් වෙන ඒවා තැන්පත් වෙන්න අරලා පතුලෙන් අයින් කරගන්න පුළුවන්. නැත්තම් පුළුවන් අපිට වැලි පෙරණයක් තුලින් යවලත් මේවා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ගුරුත්වයේ යටතේ දැන් මේ ප්‍රාථමික එකේම ගුරුත්වයේ යටතේදී තැන්පත් නොවන ඊතා කුඩා අංශු දැන් සමහර අංශු තියෙනවා ගුරුත්වයේ යටතේ ඉක්මනින් තැන්පත් වෙන්නේ නැහැ. මේ කුඩා අංශු ටික තැන්පත් කරන්න අපි ඇලම් එකතු කරන්න පුළුවන්. මොකද්ද මේ ඇලම් කියන්නේ? මේක දාපුවාම අර ජලයේ දිය වෙලා තියෙන අංශු ටික ඉක්මනින් තැන්පත් වීමකට ලක් කරන්න පුළුවන්. මේකට කියනවා අපි කෝගුලේටින් ඒජන්ට්ස් එකතු කරන්න පුළුවන්. මේවා හරහා ජලය අර තැන්පත් වෙන්න කියන්නේ ප්‍රමාද වෙන ඒවා ඉක්මනින් තැන්පත් කරගන්න පුළුවන්. ඊළඟට ජලය වාතනය කිරීම. බලන්න ඕකත් ප්‍රාථමික පිරියම් කිරීම යටතේ අපිට ගන්න පුළුවන්. ජලයේ තියෙනවා ඇමෝනියා සල්ෆර් ඩයොක්සයිඩ් ඉවත් කිරීම. ද්‍රාවිත යකඩ අයන ඔක්සිකරණය වී අවක්ෂේප වීම. මෙන්න මේවත් ගන්න පුළුවන්. දැන් අපිට මේකට පුළුවන් ජලය උඩ ඉඳලා පහළට කීප වතාවක් වැටෙන්න සලස්වන්න. එතකොට මේ ජලයේ තියෙන ඇමෝනියා සහ සල්ෆර් ඩයොක්සයිඩ් ඉවත් වෙලා යන්න පුළුවන්. ඊළඟට ද්‍රාවිත යකඩ අයන ජලයේ ද්‍රාවණය වෙලා තියෙන යකඩ අයන ඔක්සිජන් එක ඔක්සිකරණය වෙලා අවක්ෂේප වෙන්න පුළුවන්. එතකොට ජලය මෙතනදී වාතනය කිරීමක් කරලා අපිට ඇමෝනියා සල්ෆර් ඩයොක්සයිඩ් ඉවත් කරගන්න පුළුවන්. ඊළඟට ද්‍රාවිත යකඩ අයන ඔක්සිකරණය කරලා අවක්ෂේප කරගන්නත් පුළුවන් මේ ප්‍රාථමික පිරියම්කරණය යටතේම. ඊළඟට ද්විතීක ජල පිරියම්කරණය. බලන්න මේ ද්විතීක ජල පිරියම්කරණය කියන එක මොකක්ද කියලා. ජලයේ පවතින විස නොවන කාබනික සංයෝග ඉවත් කර BOD යගේ පහළ දැමීම තමයි අපි මෙතනදී කරන්නේ ද්විතීක පිරියම්කරණය. අපි එතකොට කරන්නේ මේක රසායනික ක්‍රියාවලියක් වෙන්නේ ජලයේ පවතින විස නොවන මේක ජෛව රසායනික ක්‍රියාවලියක්. ජලයේ පවතින විස නොවන කාබනික සංයෝග. හොඳට මතක තියාගන්න විස නොවන කාබනික සංයෝග. මෙන්න මෙයාලව ඉවත් කර ගැනීමට BOD යගේ පහළ හෙලීම තමයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ. BOD යගේ කියන්නේ ජෛව රසායනික ඔක්සිජන් නිල්ලුම. මොකද්ද මේ ජෛව රසායනික ඔක්සිජන් නිල්ලුම කියන්නේ? එතකොට අර අපි කිව්වා ජලයේ
කාබනික සංයෝග තිබුණොත් ශුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. එයාලට ඔක්සිජන් ඕනේ. එතකොට ඔක්සිජන් ගත්තාම ජලයේ ඔක්සිජන් ඉල්ලුමක් ඇති වෙනවා. මේ ඉල්ලුමට හරියන්න ඔක්සිජන් ප්‍රමාණය අපි ලබා දුන්නොත් අර ශුද්‍ර ජීවීන් අර සංයෝග ටික ඉක්මනින් වියෝජනය කරලා ඉවත් කරනවා. තේරුණාද කියප එක? දැන් බලන්න මෙතනදී ජලයේ ද්විතීයික පිරියම්කරණය කරන්නේ ජලයේ පවතින විස නොවන කාබනික සංයෝග ඉවත් කර BOD ගේ පහළ දෙන. BOD කියන්නේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම. දැන් ජලයේ කාබනික ද්‍රව්‍ය තියෙනවා නම් අපි දන්නවා ඔක්සිජන් වලට ඉල්ලුමක් තියෙනවා. හේතුව මේ කාබනික ද්‍රව්‍ය වල ශුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. මේ වර්ධනය වෙන ශුද්‍ර ජීවීන් නිසා අපිට මේ ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඔක්සිජන් ඉල්ලුම වැඩි වුණාට අපි ඒ ඔක්සිජන් ඉල්ලුම සැපයුවොත් ඔක්සිජන් දුන්නොත් මෙයාලා ඒ ඔක්සිජන් ටික අරගෙන ඉක්මනින් අර ටික වියෝජනය කරනවා. එහෙනම් අපි කරන්නේ මෙතනදී මේක BOD ගේ පහළ දානවා කියන්නේ ඔක්සිජන් ඉල්ලුම පහළ දානවා කියන්නේ ඔක්සිජන් දෙනවා මෙතෙන්ට. එතකොට මෙතෙන්ට මේකදී අපිට කරන්න පුළුවන් ජලය වාතනය කරනවා. වාතනය කරද්දී නැත්නම් ජල බුබුලු උඩට යන්න සලස්වනවා. බුබුලණය කරන්න පුළුවන්. මේ වාතනය කිරීම තුලින් මේ ශුද්‍ර ජීවීන්ට අවශ්‍ය වාතය ලැබිලා අර ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ මෙයාලට ඔක්සිජන් දුන්නාම එයාලා අර කාබනික සංයෝග ටික වියෝජනය කරලා ඉවත් කරලා අර ඉල්ලුම අඩු කිරීමකට ලක් කරනවා. ඉතින් ඒකට තමයි අපි කියන්නේ BOD අගය පහළ දමනවායි කියලා. දැන් බලන්න මේකෙදි අපි සීනි වර්ග, පිෂ්ඨය, මේද අම්ල, සත්ව සහ සාකාප ද්‍රව්‍ය මෙන්න මේවා ටික අපිට ජලයේ දිය වෙලා තිබුණොත් මේවා අයින් කරන්න පුළුවන් ජලය වාතනය කරලා. හැබැයි මේ ශුද්‍ර ජීවීන් ජලයේ ඉන්න ඕනේ. ඒකේ මත බලන්න එතකොට මෙහිදී කාබනික ද්‍රව්‍ය CO2 හා ජෛව ස්කන්ධ බවට පත් කර ඉවත් කරේ. ඒ කියන්නේ CO2 හා ජෛව ස්කන්ධ බවට පත් කරලා ඉවත් කරනවා. මේ දැන් අපි දන්නවා කිව්වා මෙතනදී ජලය වාතනය කරන්න ඕනේ. BOD අඩු කරන්න නම් ශුද්‍ර ජීවීන්ට අවශ්‍ය ජලය දෙන්න ඕනේ. මේ ජලය දෙන්න නම් අපි මේක වාතනය කරන්න ඕනේ. දැන් බලන්න වාතනය මේ තාක්ෂණිකව ප්‍රධාන ක්‍රම දෙකකට සිද්ධ කරයි. දැන් බලන්න මේකෙදී පළවෙනි එක භ්‍රමණ සිලින්ඩර ක්‍රමය. මේකෙදී බැක්ටීරියා විශාල කැරකෙන සිලින්ඩරයක පෘෂ්ඨයේ වැඩිවීමට සලස්වනවා. දැන් හිතන්න අපිට ඊළඟ තියෙනවා මෙන්න මේකේ මෙන්න සිලින්ඩරය. මේ සිලින්ඩරයේ බැක්ටීරියා මෙතන මේ මට්ටමට එනකන් ජලයේ ගිලිලා තියෙන්නේ මෙයා. එතකොට මේ උඩ කොටස වාතයට නිරාවරණය වෙලා තියෙන්නේ. මෙතනින් උඩ කොටස වාතයට නිරාවරණය වෙලා මෙහෙට එනකොට මේ උඩ කොටසේ මෙන්න මේකේ උඩ කොටසේ වාතයට නිරාවරණය වෙච්ච කොටසේ බැක්ටීරියා ඉන්නවා. එයාලට වාතය ලබා ගන්න පුළුවන්. දැන් බලන්න එතකොට බැක්ටීරියා විශාල කැරකෙන සිලින්ඩරයක පෘෂ්ඨයේ වැඩිවීමට සලස්වනවා. එම සිලින්ඩරය අඩක් ජලයේද අඩක් වාතයේද ගැටෙන පරිදි සෙමෙන් කරකවනවා. දැන් බලන්න මේක සෙමෙන් කරකවනවා. අඩක් වාතයේ තියෙන්නේ අඩක් ජලයේ තියෙන. හොඳට බලන්න මේ රූප සටහන දිහා අඩක් වාතයේ අඩක් ජලයේ තියෙන. එතකොට බලන්න මේකේ අපජලයේ ඇති කාබනික ද්‍රව්‍ය වේගයෙන් නියෝජනය වෙනවා. දැන් අර වාතයේ තියෙන කොටස තුල ඉන්න ශුද්‍ර ජීවීන්ට පුළුවන් වාතය ලබාගෙන ජලය තුලදී ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය අරගෙන මේ වියෝජන ක්‍රියාවලිය කරන්න පුළුවන්. මේකට අපි කියනවා භ්‍රමණ සිලින්ඩර ක්‍රමය කියලා. මෙතන භ්‍රමණය වෙන සිලින්ඩරයක් තමයි අපි භාවිතා කරන්නේ ජලය වාතනය කරන්න. ඊළඟට බලන්න කාන්දු පෙරහන් ක්‍රමය. මේකෙදි බැක්ටීරියා ඉතා ලිහිල්ව ඇසුරු ගල් මතට වැටීමට සලස්වනවලු. එතකොට බැක්ටීරියා මෙන්න මෙතන එතකොට මේ ලිහිල්ව ඇතිරු ගල් මතට බැක්ටීරියා දාලා ඊට පස්සේ මෙයා මතට අපි ජලය වැටෙන්න සලස්වනවා. බැක්ටීරියා ඉතා ලිහිල්ව ඇසිරු ගල් මතට වැටීමට සැලැස්වීම. ඊළඟට අපජලය ඒ මතට ඉසීම. දැන් අපි කරන්නේ අර ගල් තට්ටුව මත බැක්ටීරියා තියෙනවා. මේ බැක්ටීරියා වලට ජලය ගෙනල්ලා දානවා. එතකොට දැන් අර බැක්ටීරියාක් තියෙනවා ජලයක් තියෙනවා. මෙතන විසිරිලා යද්දී මෙතන හොඳට වාතයක් තියෙනවා. ජලය පිරීලා නැහැ. එතකොට මේවා හරහා පහළට වෑස්සෙද්දී වාතනය වීමකට ලක් වෙනවා. එතකොට මෙතන සුවායු ශුද්‍ර ජීවීන්ට ක්‍රියා කරන්න පුළුවන්. ඒ තුලින් ජලය තුල BOD යගේ පහළ යවන්න පුළුවන් අර කාබනික ද්‍රව්‍ය සුවායු ශුද්‍ර ජීවීන් මගින් වියෝජනය කරලා.
දැන් බැක්ටීරියා මගින් එක කියනවා කාබනික ද්‍රව්‍ය වියෝජනය කියලා. මේකෙදී යටින් බලන්න ඊට පස්සේ අපජලය විශාල පොකුණකට එක් කර හොඳින් වාතනය කර බැක්ටීරියා වර්ධනය වීමට සැලැස්වීම මගින් සරලව ද්විතීක ජල පිරියම්කරණය සිදු කරයි. ඒ කියන්නේ ඉහත ක්‍රියාවලි දෙක වෙනුවට අපිට මෙන්න මේකත් කරන්න පුළුවන්. විශාල පොකුණකට මෙයාව එකතු කරලා ඒක තුලිනුත් අපිට පුළුවන් මේකේ භාවිතා කරන්න. ජප ජලයේ විශාල පොකුණකට එක් කර හොඳින් වාතනය කර බැක්ටීරියා වර්ධනය වීමට සලස්සලා අපිට මේ ක්‍රියාවලිය කරගන්න පුළුවන්. ඊළඟට බලන්න අපජලයේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා අධික විට මොකද කරන්න පුළුවන් කියන. දැන් අපජලය පිරිසිදු පිරිපහදු කරන්න ගත්තාම අපි අර ක්‍රියාවලියට ලක් කරද්දී සමහර වෙලාවට කාබනික අහිතකර කාබනික ද්‍රව්‍ය ඉතා අධිකව තියෙනවා. දැන් මේ ඉතා අධිකව කාබනික ද්‍රව්‍ය තිබ්බහම අර ක්‍රියාවලියට යොමු කරත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි කරන්නේ මේකෙදී නිර්වායු තත්ත්ව යටතේ මුලින් වියෝජනයක් කරලා තමයි අර පිරිපහදු ක්‍රියාවලියට යොමු කරන්නේ. ඒක කියන නිර්වායු බැක්ටීරියා මගින් වියෝජනය කර අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ පසුව සුවායු බැක්ටීරියා මගින් තව දුරටත් අපද්‍රව්‍ය ඉවත් කිරීම කරන්න පුළුවන්. එතකොට අර ද්විතීක පිරියම් කිරීමට යවන්න කලින් අපිට පුළුවන් නිර්වායු බැක්ටීරියා මගින් වියෝජනය කරලා ඒකේ තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය යම් ප්‍රමාණයක් අඩු කරලා තමයි අර පිරිපහදු ක්‍රියාවලියට අපිට යොමු කරන්න පුළුවන්. මේකට උදාහරණයක් තියමට ආහාර සැකසුම් අපජලය. මේ ආහාර සැකසුම් අපජලයේ විශාල ලෙස කාබනික ද්‍රව්‍ය එහෙම තියෙනවා. ඉතින් මේවා කෙලින්ම පිරිපහදු ක්‍රියාවලියට දානවට වැඩිය මූලික වියෝජනයක් කරලා නිර්වායු තත්ත්වය යටතේ තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. වියෝජනයක් කරලා අපිට ඊට පස්සේ පිරිපහදු ක්‍රියාවලියට යොමු කරන්න පුළුවන්. ඊළඟට කිරි ආශ්‍රිත නිෂ්පාදන අපජලය. දැන් අර ගල් තට්ටුව මතට බැක්ටීරියා වර්ග මෙතන දාලා තියෙනවා. මෙන්න මෙතන උඩ ගල් තට්ටුව මත බැක්ටීරියා වර්ග තියෙනවා. මෙන්න මේකේ. එතකොට මේකේ ජලය පහළට වැස්සෙනවා. එතකොට බලන්න මේ බැක්ටීරියා සමග වාතනය වෙලා තමයි මේකේ ජලය පහළට ලැබෙන්නේ. ඉතින් එතකොට අපිට බලන්න පුළුවන් මේකේ ජලය මේ පහළට ගමන් කරනකොට වියෝජනය වීමකට ලක් වෙනවා. මේ ජලය භ්‍රමණය වෙන කෙනෙක්ගෙන් විසිරෙන්න හැදලා දාලා තියෙනවා මෙතන. බලන්න මේ විසිරීම හරහා එතකොට ජලය වටේට විසිරෙනවා. විසිරලා මේ ගල් තට්ටු තුල පහළට ටිකෙන් ටික වැස්සෙනවා. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් සුද්ධ ජීවීන්ට මේ ක්‍රියා කරන්න වාතනය වෙලා මේ ජලය ටික පහළට ගමන් කරනවා. ඒ තුල BOD අගය අඩු වෙනවා. BOD අඩු වෙනවා. දැන් මේකේ මේ ක්‍රියාවලිය පැහැදිලි කරලා තියෙනවා ජල පෙරණය. මෙතනදී අපිට පෙරණය ජලය පෙරලා ගුරුත්වය යටතේ තැන්පත් වෙන ඒවා තැන්පත් වෙනවා මෙතනදී. ඊළඟට අපි මේ පියවරේ ඇලම් එකතු කරනවා කිව්වා. ඇලම් එකතු කරාම අර ඉක්මනින් තැන්පත් වෙන අපද්‍රව්‍ය ටික තැන්පත් වෙනවා. මෙන්න මේවට අපි කියනවා රොන් බොර කියලා. මේ රොන් බොර ටික මෙන්න මේ පහළට ගෙනල්ලා දැන්. එතකොට ජල පෙරණය මෙන්න මෙතන තියෙනවා. ගුරුත්වය යටතේ තැන්පත් වෙන එක මෙතන. ඇලම් එකතු කරන පියවර මෙතන. දැන් අර ඇලම් එකතු කරාට පස්සේ තැන්පත් වෙන ඒවා ප්‍රාථමික අවසාදක තටාකය. ඒකේ තියෙන ඒවා කෙලින්ම එනවා මෙන්න මෙතෙන්ට රොන් බොර ජීරණකයේ වෙතට. ඊට පස්සේ එතනින් තැන්පත් වුණ ඒවා, ඒ කියන්නේ ඇලම් දැම්මට පස්සේ තවදුරටත් තැන්පත් වෙන ඒවා ටික තැන්පත් වෙලා ඊළඟ ජලය ටික ලැබෙනවා මෙන්න මේ ටැංකියට. මේක තමයි වාතනය කරන්නේ. මෙතන තමයි BOD අගය අපි අඩු කරන්නේ. මෙතනදී තමයි BOD අඩු කරන ස්ථානය. BOD අඩු කරලා මෙතන නැවත අර කොටස් ටික වියෝජනය වෙලා කාබන් ඩයොක්සයිඩුයි අවක්ෂේප වෙන ඒවායි මෙතනින් ලැබෙනවා. එතකොට මෙතනින් අවක්ෂේප වෙන එක අපි කියනවා නැවත රොන් බොර විදිහට මෙන්න මෙතෙන්ට එනවා. හැබැයි මේ එන රොන් බොරවල බැක්ටීරියා ගහණය ඉන්නවා තවත්. එතකොට මේ දැන් මෙතන ක්‍රියාවලියට අපිට බැක්ටීරියා ඕනේ. මෙන්න මේ වාතනය කරන ක්‍රියාවලියට ඕන බැක්ටීරියා ටික අපි ගන්න මේ රොන් බොර වලින්. රොන් බොර වලින් එන ඒවායින් කොටසක් මෙහි පහළට යවන අතර ඊටු කොටස මෙන්න මේ හරහා යවනවා නැවත අර වාතනය කරන තැනට. එතකොට රොන් බොර වලින් කොටසක් මෙතන පහළට යන අතර ඊටු කොටස යවනවා මෙන්න මේ වාතනය කරන තැනට. ඒ කියන්නේ වාතනය කරන පියවරට ඒකෙන්ම තමයි කොටසක් අරන් එකතු කරන්නේ. මොකද මේ රොන් බොරවල බැක්ටීරියා සුද්ධ ජීවීන් ගහණයක් ඉන්නවා. ඒ ගහණය ඕනේ මේ ක්‍රියාවලියට. ඊළඟට බලන්න පිරිපහදු දැන් මේ ද්විතීක තටාකයෙන් එන ජලය අපිට පුළුවන් ඊළඟට පිරිපහදු කරන්න.
පිරිපහදු කළ ජලයට ක්ලෝරින් එකතු කරලා අපිට පුළුවන් භාවිතයට ගන්න නැත්නම් ගංගාවලට හරි නිදහස් කරන්න පුළුවන්. ඊළඟට තෘතීක ජල පිරියම්කරණය අපිට තියෙනවා ද්‍රාවිත ලවණ වර්ග සහ වෙනත් විස සහිත කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීමට මේක අපි භාවිතා කරනවා ඉතා අධික වියදම් සහිත විද්‍යුත් කාන්දු පෙරණය සහ පසු ආශ්‍රිතය යොදා ගන්නවා රිවර්ස් ඔස්මෝසිස් එක අපිට මේකෙදී අර ලවණ වර්ග විස සහිත ලවණ වර්ග අයින් කරගන්න පුළුවන්. මෙය පානීය ජලයේ පිරිපහදුව සහ මුහුදු ජලයෙන් පිරිසිදු ජලය ලබා ගැනීම සඳහා භාවිතා කරනවා. මේ පසු ආශ්‍රිතය සිද්ධ වෙන ආකාරය අහිතකර ලවණත් එක්ක එන ජලයේ පිරිසිදු ජලය ටික වෙන් කරනවා මෙතනදී වෙන් කරලා යනවා අර ලවණ ගතිය අහිතකර අයන වැඩි සාන්ද්‍රණයකින් මෙතනින් අප ජලය එළියට යවනවා. පසු ආශ්‍රිතයකක අප ජලය තුල බැරලෝහ සාන්ද්‍රණය වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒවා සාකවලට උනත් නුසුදුසු වෙන්න පුළුවන්. අර අප ජලය ටික පසු ආශ්‍රිතේ භාවිතා කරන තැනක මේ එන අප ජලය ටික භාවිතයට සුදුසු නෑ ගොඩක් දුරට. ඒ මොකද ඒකේ අහිතකර අංශ සාන්ද්‍රණය ඉතා විශාල ලෙස වැඩි වෙලා තියෙන්නේ. ඊළඟට සක්‍රීය කාබන් පෙරණය කියන්නේ මේ සක්‍රීය කාබන් තුලින් යවලත් අපිට මේ අහිතකර අංශු ටික අයින් කරගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අධිශෝෂණය මගින් විස සහිත කාබනික සංයෝග ඉවත් වීමක් සිද්ධ වෙනවා. සක්‍රීය කාබන් පෙරණයත් වෙන්නේ මෙන්න මෙතනින් එනවා අහිතකර ද්‍රව්‍ය ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා සක්‍රීය කාබන් මෙතෙන්ට ආපුවා මේ අංශු වලින් කොටසක් අහිතකර අංශු වලින් යම් ප්‍රමාණයක් මේ කාබන් මතට අධිශෝෂණය වෙනවා. ඊතුරු පිරිසිදු ජලය ටික මෙතනින් යනවා. තෘතීක ජල පිරියම්කරණය අපි භාවිත කරනවා වියලි කලාපය තුල පැතිර යන වකුගඩු රෝගය පාලනය කරන්න අපි මේක භාවිත කරනවා. RO ෆිල්ටර්ස් ගොඩක් තැන්වල සවි කරලා තියෙනවා. ඊළඟට අරාබි රටවල් මාලදිවයින වැනි රටවල මුහුදු ජලයෙන් පිරිසිදු ජලය ලබා ගැනීමට මේක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ජල ජීවාණුහරණය කරන ක්‍රම තියෙනවා. ජලයට ක්ලෝරින් එකතු කිරීම මේකෙදී අපිට ක්ලෝරින් එකතු කිරීම ලාභදායී ජල විස බීජ හරණ ක්‍රමයක්. ක්ලෝරින් එකතු කිරීම කියන්නේ ඊළඟට ක්ලෝරින් වායුව අධික විකාදන ගුණ නිසා ප්‍රවාහනය අනතුරුදායකයි. ඒක ගැටලුවක්. ඊළඟට ජල ජීවාණුහරණ අතුරුඵලයක් වෙනවා ක්ලෝරින් වලින්. මොනවාද මේ කියන්නේ? ක්ලෝරින් ජලයේ කාබනික සංයෝග සමග ක්ලෝරිනීකృత කාබනික සංයෝග සාධන හතර ඒවා පිළිකාකාරක වෙනවා. අන්න ඒවා තමයි ජල ජීවාණුහරණ අතුරුඵල. මේවා ගැටලුවක් වෙනවා ක්ලෝරින් වල. හැබැයි ක්ලෝරින් වල වාසිය තමයි ලාභදායකම ක්‍රමය. ඊළඟට ඕසෝන් සමග ගැටීමට සලස්වන එක ඕසෝන් ජල ජීවාණුහරණය නිසා නිපද වෙන අතුරුඵල අඩුයි. හැබැයි ජීවාණුහරණය නිසා නිපද වෙන අතුරුඵල අඩුයි. එතකොට බලන්න ඕසෝන් වායුව අධික ප්‍රතික්‍රියාශීලී නිසා බැක්ටීරියා මෙන්න වෛරසද හොඳින් විනාශ කරනවා. ඊට පස්සේ ගබඩා කරගත නොහැකි අතර භාවිත කරන අවස්ථාවේ නිපදවා ගන්න. ඒ කියන්නේ මේක ගබඩා කරලා තියාගන්න බෑ. එතන අපිට ගැටලුවක් තියෙනවා. වියදම ටිකක් වැඩි මේකේ. හැබැයි අධික ප්‍රතික්‍රියාශීලී නිසා බැක්ටීරියා වාගේම වෛරසත් මේකෙන් හොඳින් විනාශ වෙනවා. අන්න එතන වාසියක් තියෙනවා අපිට. ඊළඟට පාරජම්බුල කිරණ වලට නිරාවරණය. මෙන්න මේක සාකච්ඡා කරාම මේක ලාභදායී පහසුයි. හැබැයි මේකේ ගැටලුව තමයි විශාල ලෙස සිදු කිරීමේදී මේක ශරීරයට නිරාවරණය වුණොත් පාරජම්බුල කිරණ ශරීරයට නිරාවරණය වුණොත් හානි කරයි. ඒ කියන්නේ පිළිකා ඇති වෙන්න පුළුවන්, විකෘති වීම වෙන්න පුළුවන්. ඊළඟට සුද්ධ ජීවීන් මේකෙදි පාරජම්බුල කිරණ වලට අර්ධ වශයෙන් නිරාවරණය වුවහොත් ජාන විකෘති වෙලා වඩාත් ප්‍රතිරෝධී ප්‍රභේද ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී සුද්ධ ජීවීන් පාරජම්බුල කිරණ වලට අර්ධව මේ ලක් වුණාම මෙයාලා විකෘති වෙන්න පුළුවන්. විකෘති වෙලා මේ කිරණ වලට ප්‍රතිරෝධී ප්‍රභේද ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක ඊට වැඩිය හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ කරුණු ටික මේ පාඩම යටතේ අපිට කතා කරන්න පුළුවන් උනේ. දැන් මේකේ අපි දැනගන්න ඕනේ මේ අපි ජල ගෝලය ආශ්‍රිතව මොනවාද මේ භාවිතා කරේ සාරාංශය බලා ගන්න. ජලය හා ඒ ආශ්‍රිත පරිසරය හඳුන්වයි. පරිසරය ගෝල ලෙස වර්ගීකරණය කරා. ජල චක්‍රය, ජල ගෝලයේ සංරචක, ජල දූෂණය හැඳුන්වුවා. ජල දූෂණයට ලක්වන ආකාර හැඳුන්වුවා. ජල ප්‍රමිති, ජල දූෂණය විය හැකි ආකාර, ජල පිරිපහදුව, ජල ජීවාණුහරණය අපි හැඳුන්වුවා. ඉතින් මේ පාඩම තුල අපි පරිසරයට යම් හානියක් නොවන ආකාරයට මේ
යම් ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳ දැනුමක් ගත්තනම් ඒ පිළිබඳ දැනුම ඔබට වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. මේ පාඩම විභාගය සඳහා අත්ලක් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.